සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අපි සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා මේ භයානක නොයෙකුත් දුක්ඛ දෝමනස්යන්ගෙන් පිරුණ මේ සසරේ ගමන් කරන සත්වයාට නිදහස් වෙන වැඩපිළිවෙලක් කියලා දුන්නා. ඒතර ලෝකේ නොයෙකුත් මිනිස්සු සම්මත කරගත්ත සුන්දර දේවල් තිබුණට හැබෑවටම සුන්දර දේ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේ සරණ ගියාට පස්සේ මේ ලෝකේ සුන්දරම දේ ස්පර්ශ කරන්න ඒ වාසනාවන්ත ශ්‍රාවකීන්ට අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරි විදිහටම මනාකොට තේරුම් ගත්ත උත්තමයන් වහන්සේලාට කියන මුනිවරු කියලා. ලෝකෙ කිසිවකට නොබැඳී, කිසිවකට නොඇලී, ලෝකෙ කිසිවක් ග්‍රහණය නොකරගෙන, ලෝකෙ කිසිම බන්ධනයකට හසු නොවී ඒ නිදහස් වුණු උත්තමයෝ මුනිවරු, ඒ උතුම් රහතන් වහන්සේලා. එතකොට නික්ලේශී සිතක් උපදවන්නට, නික්ලේශී සිතක් බිහි කරන ධර්මයේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ හදවතේ පැන නැගුණ දේ. එතකොට මේ සද්ධර්මයේ හඳුන්වනවා ඖෂධයක් හැටියට. මේ සසරගත සත්‍යයගේ මේ නොයෙකුත් දුක් දුම්නස් පිරුණු ලෝකයට, මේ නොයෙකුත් රෝග ව්‍යාධීන්ගෙන් අනූන වෙච්ච ජීවිතයට සැනසෙල්ල සුවේ සදන ඖෂධය තමයි සී සද්ධර්මය කියන්නේ. ඉතින් අපි සූදානම් වෙන්නේ අද දවසේ ඉඳලා ඒ භාග්‍යතුන් වහන්සේ අසත්‍ය දුරු කරලා සත්‍යයට පැමිණෙන හැටි ලෝක සත්‍යයට විවරණය කළා. නොයෙකුත් බොරු තුල, නොයෙකුත් මුලාවන් තුල පැටලිලා වෙලිලා ඉන්න මිනිස්සුන්ට අසත්‍ය බැහැර කරලා සත්‍ය නම් වූ ධර්ම තුලට පැමිණෙන හැටි භාග්‍යතුන් වහන්සේ විස්තර කරපු හැටි අපි අද දවසේ ඉඳලා ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමක් සඳහන් වෙනවා පින්වතුනි, සත්‍ය නාම කියලා. උන්වහන්සේ සත්‍ය විතරයි ප්‍රකාශ කළේ. ඒතර උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය මනවින් ලෝක සත්‍යයට කියලා දුන්නා. එතකොට සත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට කියන නම. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බොහෝ කාලයක් මුලාවක් තුල, බොරුවක් තුල මේ සසර නම් වූ මේ ඇවිදිමින් යන මේ ගමන සාරවත් කියලා ගත්ත සත්වයින්ට මේ සසරේ ඇවිදින ගමන නිස්සාර දෙයක්, අර්ථයක් නැති දෙයක් කියලා උන්වහන්සේ හැබෑවටම සත්‍ය කියලා දුන්නා. ඒතර දුකම සැපයි කියලා වැළඳගත් ලෝකයට උන්වහන්සේ මේ දුක අවබෝධ කරන වැඩපිළිවෙල කියලා දුන්නා. ඒතර පින්වත්නි, අපේ ජීවිතයට ලැබිච්ච මේ ලාභය, අපේ ජීවිතයට ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාව හරිම වටින එකක්. එතකොට වටිනා දෙයක් හැටියට තේරුම් ගත්තොත් තමයි අපිට අවස්ථාව ලැබෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිසරණ ලබා ගන්න. ඉතින් ඒ හින්දා
භාග්‍යතුන් වහන්සේ අසත්‍යයෙන් බැහැර වෙලා සත්‍ය තුළ අපේ ජීවිත පිහිටුව ගන්න ආකාරය පින්නන දීපු විදිහ තමයි අපි මේ ධර්ම දේශනා මාලාවෙන් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අසත්‍යයෙන් සත්‍යයට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොහොමද උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාළේ කියන කාරණා. බුදුරජාණන් වහන්සේක අවස්ථාවක දේශනා කරනවා මේ සත්‍ය ගැන සත්‍යං වේ අමතා වාචා ඒස ධම්මෝ සනන්තනෝ. බුදුරජාණන් වහන්සේ වදාලා සත්‍ය කියලා කියන්නේ සැබවින්ම මේ ලෝකේ අමා සැපය දෙන වදනක් කිව්වා. ඒතර ඇත්ත කතා කරනවා නම් ඒක මේ අමා සැපය සදාකාලික සැපේ ලබන්න මග කියන එක සත්‍ය කියලා කියන්නේ. ඒස ධම්මෝ සනන්තනෝ. සත්‍ය කියන දේ මේ ලෝකේ සනාතනිකව තියෙන ධර්මය. ඒතර මේ සත්‍ය කියන එක ඇත්ත කතා කිරීම කාලයෙන් කාලයට වෙනස් වෙන්නේ නැහැ. අපි දන්නවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අකාලිකයි. කාලයකට අයිති වෙන්නේ නැහැ. අතීතයේදී බොහෝ පිරිසක් මේ ධර්මය අවබෝධ කරලා මුනිවරු බවට පත් වෙලා මේකෙන් නිදහස් වුණා. වර්තමානයේදීත් පුළුවන්කම තියෙනවා අනාගත කාලෙදී කවුරු හරි සත්පුරුෂ පින්වතෙක් මේ උතුම් ධර්මය අහලා ධර්මයේ හැසිරුණොත් ඒ අයට මේ සසරින් නිදහස් වෙන්න පුළුවන්. කාලයකට වළංගු වෙන්නේ නැහැ. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය කියන මේ ධහම සනාතන ධහමක්. කාලින් කාලයට වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා බුදුරජාන් දේශනා කරනවා සච්චේ අත්තේච ධම්මේච ආහු සන්තෝ පතිට්ඨිත. යම් කෙනෙක් සත්‍යයෙන් අර්ථයෙන් පිහිටි මුනිවරු මේ සත්‍යයේ තියෙන වටිනාකම තේරුම් අරන් මේ ධර්මයේ තියෙන අර්ථ තේරුම් ගත්ත මුනිවරු නිරන්තරයෙන්ම ඒ සත්‍ය විතරයි කියව ප්‍රකාශ කරන්නේ. කිසිම කරුණකට අසත්‍ය දෙයක් ප්‍රකාශ කරන්නේ නැහැ කියව. එහෙනම් මුනිවරුන්ගේ දහම තමයි අපිත් ඉගෙන ගත යුත්තේ. මුනිවරුන්ගේ දහමට තමයි පින්වතුනි අපිත් හිත පහදව ගත යුත්තේ. මුනිවරුන්ගේ දහම තුළ තමයි අපි අඳුරන අය, අපේ දෙමව්පියන්, අපේ ඥාතීන්, අපේ හිත මිතුරන් මේ සියලු දෙනාම සමාදන් කළ යුත්තේ මුනිවරුන්ගේ සත්‍ය නම් වූ දහම තුළ. ඉතින් ඒ හින්දා අසත්‍යයෙන් සත්‍යයට පිවිසෙන වැඩපිළිවෙල ඒකාන්තයෙන්ම හරිම ආශ්චර්යවත් එකක්. එතකොට අසත්‍යදී සත්‍යයි කියලා ග්‍රහණය කරගත්ත ලෝක සත්‍යයට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණොත් ඒකාන්තයෙන් මේ උදවිය අඳුරින් ආලෝකයට එනවා. නොසන්සිඳීමෙන් සංසිඳීම කරා එනවා. ඊළඟට අපැහැදීම තියෙනවා නම් පැහැදීම කරා ගමන් කරනවා. ඉතින් ඒ හින්දා අපේ ජීවිතේට පින්වත්නි මේ මනුස්ස ලෝකේ ලැබිච්ච කෙටි කාලය තුල අපි මහන්සි වෙන්න ඕනේ අසත්‍ය බැහැර කරලා සත්‍ය තුලම ජීවත් වෙන්න. සුභයි, නිට්ටයයි, ආත්මයි කියලා නොයෙකුත් අය ග්‍රහණය කරගන්න ලෝකේ අපි දක්ෂ වුණොත් මේ සත්‍ය දහම තුල පිහිටලා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා තේරුම් ගන්න. ඒක තමයි අපි මේ ලෝකේ ලබන ලොකුම ජයග්‍රහණය බවට පත් වෙන්නේ. ඉතින් ඒ සඳහා භාග්‍යතුන් වහන්සේ වදාලා මුලින්ම ශ්‍රද්ධා සම්පත්තිය පිහිටන්න ඕන. මේ කියන්නේ සද්ධාහති තථාගතස්ස බෝධි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන අපේ හිතේ ඇති වෙන පැහැදීම ප්‍රමුදිත සිත මුල් කරගෙන අපිටත් පුළුවන් ක්‍රමක්‍රමයෙන් මේ බුද්ධ ශාසනය තුල දියුණුවක් කරා ගමන් කරන්න. ඒතර භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ කාලේ සත්‍ය නාමයෙන් නොයෙකුත් මිත්‍යා මතවාද තිබුණා. දැන් නිගණ්ඨනාත පුත්ත කියන ශාස්ත්‍රවරයා එක අවස්ථාවක ප්‍රතිපදාවක් කියලා දුන්න තමන්ගේ ශ්‍රාවකීන්ට උදයත්ත ගාමිනී ප්‍රතිපදාව කියලා. මේකෙන් මොකද්ද වෙන්නේ? හිමිදිරි කාලයේම අවදි වෙන්න කියනවා. අවදුනාට පස්සේ යම් කෙනෙකුට විමුක්තියක් ඕනේ නම් පෙරදිග දිශාව බලාගෙන ගමන් කරන්න කියනවා. හිමිදිරියම නැගිටලා පෙරදිග දිශාව බලාගෙන ගමන් කරන්න කියනවා. ගමන් කරද්දී ඒ නිගණ්ඨනාත පුත් කියනවා ඔබට යම් ප්‍රපාතයක් හම්බුනොත් ඒක මග හරින්න එපා. ඒකට පයින්න. ඔබට යම් කටුලැහැබක් හම්බුනොත් ඒකට පයින්න. ඔබට යම් කිසි ජලාශයක් වගුරක් හම්බුනොත්
ඒකට පයින් ඒක මග හරින්න එපා. එතකොට ඔබ එතනදී කලුරිය කරනවද? ඔබ විමුක්තියටපත් වෙනවා. එතකොට මුලා වෙලා හිටිය ලෝකේට මේකත් මහා වටිනා උපදේශයක් වුණා. එතකොට මේවත් අනුගමනය කළා. එතකොට බලන්න අඳුරේ හිටියොත් පින්වත්නි මේ ධර්මයේ දන්නේ නැති නොයෙකුත් අයට අපි මුලා කරන්න පුළුවන්. අසත්‍ය තුල වාසය කරන තාක්කල්. හැබැයි යම් දවසක අපි දක්ෂ වුණොත් අඳුරෙන් මිදිලා ආලෝකය දැක ගන්න. එදාට අපිව කාටවත් මුලා කරන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිහිටියට පස්සේ ඒ ශ්‍රාවකයා ඒකාන්තයෙන්ම නිවන් දකින මාර්ගයේ ගමන් කරන වාසනාවන්තෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ හින්දා භාග්‍යතුන් දේශනා කරනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරාට පස්සේ විවරණය කරාට පස්සේ බෙද බෙදා දැක්වුවට පස්සේ නොනැති අයට ඒකාන්තයෙන්ම අසත්‍යයෙන් සත්‍යයට පැමිණෙන මඟ විවරුණා කිව්වා. ඉතින් ඒ හින්දා අපිට මේ ධර්මයේ ලැබිලා තියෙනවා පින්වතුනි. මේ ධර්මයේ ලැබුණට පස්සේ ලෝකේ කොහි හිටියත් අපි ලෝකේ උතුරු පැත්තේ හිටියත් ලෝකේ දකුණු පැත්තේ හිටියත් ලෝකේ බොහෝ ඈත කෙළවරක හිටියත් ඒ කාරණාව අදාළ වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය වෙන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන හිත පහදවගෙන මේ සත්‍ය තුළ මම ජීවිතේ පවත්වනවා. මේ සත්‍යයට මම දී පුදනවා. ඒතර මාගේ ජීවිතේ අහිමි වෙලා ගියත් මේ සත්‍යයෙන් බැහැරව නම් මම කටයුතු කරන්නේ නැහැ කියලා මේ ධර්මයේ තුලම සත්‍ය තුලම පින්වත්නි අපි ස්ථිර පිහිටලා ඉන්න ඕනේ. එතකොට විහිළුවටවත් බොරුවක් කියන්නේ නැතුව විහිළුවටවත් තව කෙනෙකුට රිදවන්නේ නැතුව විහිළුවටවත් තව කෙනෙක්ගේ දේවල් කඩා වඩා ගන්නේ නැතුව මේ විදිහට ධර්ම මාර්ගය තුල අපිට පිහිටන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ සත්‍ය තුල පිහිටලා ජීවත් වෙන්න අවශ්‍ය කරන ඒ අභිමානය, ඒ ශක්තිය, ඒ පුණ්‍ය බලය මේ ධර්මයෙන් අපේ ජීවිතය තුළ උපද්දලා දෙනවා. ඒක තමයි පින්වතුනි මේ තථාගතයන් වහන්සේලාගේ ධර්මයේ තියෙන ආශ්චර්ය අద్భుත කාරණේ. මොකද ලෝකේ වෙන කිසිම දෙයකින් නොලැබෙන වෙන කිසිම ධර්මකින් ඉටු නොකරන කාර්යය මේ භාග්‍යතුන් වහන්සේ වදාළ උන්වහන්සේගේ හද මඩලින් උපන්න බුදුරජාණන් වහන්සේගේ ලය මඩලින් උපන්න මේ ධර්මයේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බොරුවෙන් මිදිලා සත්‍ය තුල ස්ථාවර වෙන්න නම් ඒකාන්තයෙන්ම මේ ධර්මයේම අනුගමනය කරන්න කිව්වා. උන්වහන්සේ දේශනා කරනවා සුභාසිතං උත්තම මාහුසන්තෝ ධම්මං බණී නාදම්මං ဒ ුතිය. මේ ලෝකේ ඉන්න සත්පුරුෂ උතුමන් යහපත් වචන විතරයි කතා කරන්නේ. අයහපත් දේවල් කියන්නේ නැහැ. ධම්මං බණී නාදම්මං ဒ ුතිය. කතා කරනවා නම් ධර්මයේ විතරයි කතා කරන්නේ. පියං බණී නාප්‍යං තං තතිය. අනිත් අයට ප්‍රිය වචන කතා කරනවා. අප්‍රිය අමනාප දේවල් කියන්නේ නැහැ. ඊළඟට සත්‍යං බණී නාලිකං තං චතුත්තන්ති. සත්‍ය කතා කරනවා කිසිම හේතුවක් මත අසත්‍ය බොරු ප්‍රකාශ කරන්නේ. එහෙනම් පින්වත්නි අපිට සත්‍ය පවසන කල්යාණ මිත්‍රයන් වහන්සේලා මුණ ගැහුණාට පස්සේ අපි දක්ෂ වෙන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ මනාවකට දැනගන්න. මනාවකට දැනගෙන මමත් මගේ ජීවිතේ සත්‍ය දේවල් පුරුදු කරනවා. මගේ ජීවිතේට අසත්‍ය නම් ලං කරගන්නේ නැහැ කියලා වීරියෙන් අදිෂ්ඨානෙන් ඉස්සරහට යන්න අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසක් ගයා තීර්ථයේ ඉන්නකොට දැක්කා නොයෙකුත් තවුසු ඇවිල්ලා සීතල හිම වැටෙන රාත්‍රී කාලේ මේ සීතල නදිය කිමිදෙනවා. ඒ වගේම තමන්ගේ ඇඟට වතුර ඉහ ගන්නවා. ඊළඟට ඇඟට වතුර ඉහ ඉතාම මේ අධික සීතල මේ ශරීරය පීඩාවටපත් කරනවා. ඊළඟට මොකටද මේ විමුක්තියක් හොයාගෙන. එතකොට ස්වාමීන් වහන්සේලා මේ කාරණාව දැකලා මේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැකලා උදානයක් පහල කරනවා. මේ ගයා තොටුපළත් මේ මිනිස්සු නොයෙකුත් තවුස නානවා. නමුත් මේ ජීවිතේ වතුරෙන් පිරිසිදු වෙන්නේ නැහැ.
බුදුරජාණන් දේශනා කරනවා උදානයක් හැටියට යමෙක් තුළ ආර්ය සත්‍ය තියෙනවා නම් අපි මේ කතා කරන සත්‍ය දුක නම් වූ ආර්ය සත්‍ය, දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යයත්, දුක නිරුද්ධ වීමේ මඟ නම් වූ ආර්ය සත්‍යයත් කියන මේ චතුරාර්ය සත්‍ය නම් වූ දර්ශනය තියෙනවා නම් ඇත්තෙන්ම අමා මහ නිවන ගැනත් දන්නවා නම් ඇත්තෙන්ම ඒ අය පිරිසුදුයි කියෝ. ඔවුන්ට තමයි බ්‍රාහ්මණයෝ කියන්නේ කියෝ. එතකොට බලන්න මේ සත්‍ය තුළ පිහිටන කෙනෙකුට ඒකාන්තයෙන්ම අවශ්‍ය හැකියාව ලැබෙනවා මේ ධර්මයේ තුළ තමන්ගේ ජීවිතය දියුණු කරගන්න. සත්‍යයට පැමිණෙන්න, අසත්‍යයෙන් මිදෙන්න අවකාශය තියෙනවා. ඒතර බුදුරජාණන් දේශනා කරනවා මුසාවාදං පහය මුසාවාදා පටිවිසු. තථාගතයන් වහන්සේ බොරු කීම අත්හැරලා බොරු කීමෙන් වැළකී ඉන්න කෙනෙක්. උන්වහන්සේ දේශනා කරනවා සත්‍යවාදී සත්‍ය සන්දෝ. උන්වහන්සේ දේශනා කරනවා සත්‍ය කතා කරන සත්‍ය ගලපන කෙනෙක්. තේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්සාති. තථාගතයන් වහන්සේ ස්ථිරව පිහිටල කතා කරනවා කියන. ඊළඟට තථාගතයන් වහන්සේ පිළිගත හැකි දේ කතා කරනවා. ඊළඟට අපගේ භාග්‍යතුන් වහන්සේ ලෝකයාව කිසි කලෙකත් නොරවටන කෙනෙක්. ඒතර බලන්න තථාගතයන් වහන්සේ ලෝකෙන් කිසිවක් අපේක්ෂා කළේ නැහැ. උන්වහන්සේ බලාපොරොත්තු වෙනදී මේ සසරට වැටුණ දුක් විඳින සත්‍යව මේ ගෝරෝ භයානක සසරින් නිදහස් කරවන එක. ඉතින් ඒ හින්දා අපේ ජීවිතේට පින්වත් අපි ලැබපු උතුම් දායාදී අපිට උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා මුණ ගැහුණා. මේ උතුම් ධර්මයේ අපිට ශ්‍රවණය කරන්න ලැබුණා. ඉතින් ඒ හින්දා අපි උත්සාහවත් වෙන්න ඕනේ අසත්‍ය බැහැර කරලා සත්‍ය තුල පිහිටන්න. ඒතර භාග්‍යතුන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල දේශනා කළා තියෙනවා පින්වත් මහණෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඔබ මෙනෙහි කරන්න. දුක ගැන සිහි කරන්න. දුක හටගන්න විදිහ ප්‍රහාණය කරන්න වෑයම් කරන්න. දුක නිරුද්ධ වීම සාක්ෂාත් කරන්න වෑයම් කරන්න. ඊළඟට දුක නිරුද්ධ වෙන අරියටගේ මගේ ඔබ පුරුදු වෙන්න. එතකොට මෙන්න මේ මග වඩනවා නම් මේක තමයි සත්‍යය. එතකොට මේ සත්‍ය තමයි අපි යම් දිනක මේ ධර්ම මාර්ගයේ තුල ක්‍රමක්‍රමයෙන් ගමන් කරමින් අවබෝධ කරන්න බලාපොරොත්තු වෙන ධර්ම. ඉතින් මේ ධර්ම අවබෝධ කරාට පස්සේ සනාතන මේ ධර්මයේ පිහිටපු මේ ධර්මයේ පිළිසරණ ලැබපු උතුම් වාසනාවන්ත ශ්‍රාවකයෝ බවට අපිටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා පින්වත්නි ඔබ මතක තියාගන්න අසත්‍යයෙන් මිදිලා මේ ලෝකේ යම් කෙනෙක් සත්‍යයට පැමිණුණා නම් අතීතේ ඒ සියලු දෙනාමත් මේ තථාගත ශ්‍රී සද්ධර්මයෙන්මයි. වර්තමාන කාලේ යම් පුද්ගලෙක් අසත්‍යයෙන් මිදිලා සත්‍ය තුල පිහිටනවා නම් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරමයි. අනාගත කාලේ යම් පුද්ගලෙක් අසත්‍යයෙන් මිදිලා සත්‍ය තුල තමන්ගේ ජීවිතය පිහිටුව ගන්නවා නම් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පමණමයි. ඉතින් ඒ හින්දා අපි ලබාපු මේ දුර්ලභ අවස්ථාව ගැන හොඳට සිහි කරන්න. එහෙම හොඳට සිහි කරලා වීරියක් ඇති කරගන්න, උත්සාහයක් ඇති කරගන්න, ධර්මයේ හැතරෙන්න හිතේ ආශාවක් උපදව ගන්න. මමත් මේ භයානක සසරින් නිදහස් වෙනවා. මමත් මට පුළුවන් උපරිම ආකාරයෙන් ඒ අර්ථය සඳහා කැප වෙනවා. අසත්‍ය බැහැර කරලා, බොරුව බැහැර කරලා මගේ ජීවිතේ තථාගතයන් වහන්සේට පූජා කරනවා. මාගේ ජීවිතේ තථාගතයන් වහන්සේ වදාළ උතුම් ධර්මයට පූජා කරනවා. මාගේ ජීවිතේ තථාගතයන් වහන්සේ දිවි හිමියෙන් සරණ ගිය ආර්ය මහා සංඝරත්නයට පූජා කරනවා කියලා තෙරුවනට දිවි පුදා අපි මේ සත්‍යයට කැප වෙන්න ඕන පින්වත්. ඒ විදිහට සත්‍යයට කැප වුණ කෙනෙකුට පින්වත්නි මේ ජීවිතයේදී දියුණුවක් ලබා ගන්න බැරි වුණත් සුගතිගාමි වෙලා හරි මේ ධර්ම මාර්ගය දියුණු කරගන්න, මේ ධර්ම මාර්ගය තවදුරටත් පුරුදු පුහුණු කරගන්න අවස්ථාව උදා වෙනවා. ඉතින් ඒ හින්දා ඔබ මතක තියාගත යුතු කාරණාව තමයි ඒකාන්තයෙන්ම අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
අපිට කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ උපදේශ අවවාද අනුගමනය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ හින්දා අපි ඔබට ආශිර්වාද කරනවා තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුසාරයෙන් ධර්මයේ පිළිපදිමින් අසත්‍යයෙන් මිදලා සත්‍යය තුල පිහිටන වාසනාවන්ත ශ්‍රාවකෙක් බවට පත් වෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. අද දවසේ අසත්‍යයෙන් සත්‍යයට ධර්මදේශනා මාලාව සඳහා අනුග්‍රහය දරන්නේ එංගලන්තයේ බැසිල්ඩන් අසපුවට සම්බන්ධ පින්වත් ශිරානි මුණසිංහ මහත්මිය විසින්. ඉතින් මේ මහත්මිය බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය ස්වාමි පුරුෂයා ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් අද දවසේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම දානය සිද්ධ කළ රැස් කළ සීල පින් අපි මුලින් සීල පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ටත් උතුම් ධර්මාභෝධී පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු. ඒ වගේම රැස් කරගත්ත මේ උදාර පින මිය පරලෝකීය සරත් මුණසිංහ ස්වාමි පුරුෂයාණන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශිරානි මුණසිංහ මහත්මිය නමින් මේ ජීවිතෙත් අනන්ත සසර පුරාවටත් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන් පරලෝ වශයෙන් සුවපත් වේවා, සැපවත් වේවා, නොදුරු භවයකදීම සසර දුකින් අත මිදෙත්වා. සාදු. ඒ වගේම රැස් කරගත්ත මේ උදාර පින සුජීවත්ව සිටින ජූලි මාස 2 වෙනි දින 72 වෙනි උපන්දිනයේ සැමරූ කුසුමා කොඩිතුවක් උපාසිකා මාතාවට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම උපන්දිනයේ සමරන නිලෝෂා මිනිබිරියට, ඒ වගේම මයුනි මිනිබිරියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම කලන නාරද කියන මොනුබුරු මිනිබිරියන්ටත් පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා. සෝසී අධ්‍යාපන කටයුතු ආදී හදාරන්නත්, සෝසීම ධර්මයේ හැසිරෙන්නත් මේ පින් උපකාර වෙත්වා. සාදු. ඒ වගේම රැස් කළ පින ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාභෝධී පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු. ඒ වගේම ධර්මදේශනාවට අනුග්‍රහය දැක්වූ පින්වත් ශිරානි මුණසිංහ මහත්මිය තුළු පවුලේ ඥාති හිත මිත්‍රාදී දුවදරු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා. සුවසේ ධර්මයේ හැසිරෙන්න, උතුම් ධර්මාභෝධක ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.